සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම සම්බුදු සසුනේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වන පරම පූජනීය සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට උතුම් සද්ධර්මයේ විවර කර දුන් දහම් මඟ පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ දසුත්තර සූත්‍රය ඇසුරින් දහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලා නමස්කාර පූර්වක පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. අද දවසේ දසුත්තර විවරණ සදහම් විවරණ සඳහා දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ කඳාන නාගොඩ අංක 55න් 6 නිවසේ පදිංචි පින්වත් කාර්යවසම් පතිරණගේ ජයන්තා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන්. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා කාර්යවසම් පතිරණගේ ජයන්තා මහත්මියගේ දරුදරියන් ඒ වගේම මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. 2015 අගෝස්තු මාස 8 වන දින හදිසි අනතුරකින් මිය පරලෝ ගිය ස්වාමි පුරුෂයාට ධර්මසේන මිනේරිකොටුව මහතාට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න පුණ්‍යානුමෝදනා කරන පිණිස අද ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරනු. පින්නතුනි, අපි පහුගිය දිනවල සාකච්ඡා කළා. පහුගිය දවසේ සාකච්ඡා කළා පංච උපාදානස්කන්ධය, පංචස්කන්ධය වෙන වෙනම හඳුනාගන්නේ කොහොමද? ඒ වචනේ තේරුම අර්ථය කුමක්ද කියන දේ. ඊළඟට රූප උපාදානස්කන්ධය පිරිසිඳ දකින ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දහම් විස්තරයන් අපි සාකච්ඡා කළා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නම ලොවට පහළ වෙන්නේ ලොව අවබෝධ කළ යුතු සියල්ල පිරිපුන්ව අවබෝධ කරගෙන ඒ පරිපූර්ණ අවබෝධයෙන් යුතුව තණ්හාව ප්‍රහාණය කරලා සාක්ෂාත් කළ යුතු නිවන සාක්ෂාත් කරලා ඒ සඳහා තියෙන මාර්ගය ප්‍රගුණ කරලා ඒ සුන්දර නිවන් මඟ ලෝකයට දේශනා කරනවා. ආර්ය සත්‍ය ධර්මයන් ලෝකයට විවෘත කරලා දෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනක් මුණ ගැසෙද්දී තමයි අපට චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අහන්න ලැබෙන්නේ. මේ ආර්ය සත්‍යයන් අතර පළමුවෙනි ආර්ය සත්‍ය දුක නම් වූ ආර්ය සත්‍යය. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය හකුළුවා බුදුරජාණන් වහන්සේ වදාලා පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් හකුළුවා වදාළොත් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුකට කියන නම. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පිරිසිඳ දැක්ක යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් මේ දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ විනිවිද දකින්න නම් කෙනෙකුට දුක නැමැති ආර්ය සත්‍යයට අයද්දී තමන්ගේ ජීවිතය තුළ පවතින්නේ මේ ආකාරයටයි කියලා විමසන්න පුළුවන්කමක් ලැබෙන්න ඕන. ඉතින් ඒ ගැන අපි කලින් දවසේ රූප උපාදානස්කන්ධය විමසන ආකාරය සාකච්ඡා කළා. අද දවසේ අපේ පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අපි ඉතිරි දහම් කරුණු ඒ ආකාරයට පංච උපාදානස්කන්ධයේ ඉතිරි උපාදානස්කන්ධයන් ගැන විමසන ආකාරය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද දවසේ වේදනා උපාදානස්කන්ධය, වේදනාවේ යථා ස්වභාවය නුවණින් පිරිසිඳ දකින ආකාරය ගැන මුලින්ම සාකච්ඡා කරලා අපේ සාකච්ඡාව පටන් ගමු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩසින ගෞරවනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි.
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගිය වාර මුලින්ම අපි කතා කළා අපේ ස්වාමීන් වහන්සේ විස්තර කළා රූප උපාදානස්කන්ධය ගැන. පිළිසිඳ අවබෝධ කළ යුතු දේවල් අතරින් පළවෙනි එක රූප උපාදානස්කන්ධය. දෙවෙනි කරුණ තමයි අද අපි මේ කතා කරන වේදනාව. නැත්නම් වේදනා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය කියනකොට අපි වේදනාව ගැන හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේගේ මේ වේදනා උපාදානස්කන්ධය අනුසාරයෙන් මේ වේදනාව ගැන හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ දේශනාවල දේශනා කරනවා. දැන් අපි අද මෙතනදී අපිට වේදනාව සම්බන්ධයෙන් සියල්ල ඔක්කොම කතා කරන්න වෙන්නේ වේදනා උපාදානස්කන්ධයට දාලා කරුණු ටිකක් අපි කතා කරනවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ ගියවර රූපය ගැන විස්තර කරනකොට රූපේටයි රූපය කියන්නේ කියලා අපේ ස්වාමීන් වහන්සේ විස්තර කළා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කජ්ජනීය සූත්‍රයේම මේ වේදනාවට ඇයි වේදනාව කියලා කියන්නේ කියලා. ඒතර වේදනාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වේදනාව තැන් 6ක පිහිටනවා. ඒ තමයි ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. චක්කු සම්පස්සජා වේදනා. ඊට පස්සේ සෝත සම්පස්සජා වේදනා. කනේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. ඊට පස්සේ ගාන සම්පස්සජා වේදනා. ඒ කියන්නේ නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. ජීවා සම්පස්සජා වේදනා. දිවේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. කාය සම්පස්සජා වේදනා. කය ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. මනෝ සම්පස්සජා වේදනා. මනස ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. ඔන්න ඔය විදිහට වේදනාව 6 ආකාරයි. ඔන්න ඔය කියපු වේදනාවට ඇයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වේදනාව කියන්නේ ඇයි කියලා කජ්ජනීය සූත්‍රය. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කිංච භික්කවේ වේදනං වදේත. ඇයි පින්වත් මහණෙනි මොකක්ද මේ වේදනාව කියලා කියන්නේ මක් නිසාද කියලා ඇහුවා. වදේත ඇයි මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදිතීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. පින්වත් මහණෙනි විඳිනවා යන අර්ථයෙන් තමයි මම වේදනාව කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ දේශනා කරලා භාග්‍යවතුන් ඊට පස්සේ දේශනා කරන කිංච වේදේති. දැන් මොකක්ද ඇසේ ස්පර්ශයේ මූලලා විඳින්නේ? දැන් විඳිනවා කියන අර්ථයෙන් තමයි විඳීම. දැන් ඇසේ ස්පර්ශය කනේ ස්පර්ශයෙන් හට ගන්න විඳීම කියලා අපි කතා කරන්නේ. එතකොට භාග්‍යවතුන් මෙතන දේශනා කරන එහෙනම් ඇසේ ස්පර්ශය අපි ගමුකෝ. ඇසේ ස්පර්ශයේ මුල් කරගෙන මොකද්ද වෙන්නේ? එහෙනම් විඳිනවා. අන්න භාග්‍යවතුන් ඊට පස්සේ දේශනා කරනවා කිංච වේදේති. කුමක්ද විඳින්නේ? ඒ තමයි සුඛම්පි වේදේති. ඒ සැපේ විඳිනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දුක්ඛම්පි වේදේති. දුක විඳිනවා. එහෙමයි. ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරන අදුක්කම සුඛම්පි වේදේති. උපේක්ෂාව. එහෙමයි දුක් සැප රහිත බව විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඇසේ ස්පර්ශ එහෙනම් මුල් කරගෙන එන්න විතක එක්ක එහෙනම් ඒ ස්පර්ශයෙන් එන්න එක්ක සැප විඳිනවා. එක්ක දුක විඳිනවා. එක්ක සැප දුක් රහිත විඳීම විඳිනවා. එතකොට අන්න ස්පර්ශයේ මුල්ුනේ. ඊට පස්සේ කනේ ස්පර්ශයේ මුල්ලත් සැප දුක් උපේක්ෂා. ඊට පස්සේ නාසයේ ස්පර්ශයනොත් ඔන්න සැප දුක් අදුක්කම රහිත විඳීම. ඊට පස්සේ දිවේ ස්පර්ශයනොත් එක්ක සැප එක්ක දුක එක්ක අදුක්කම සුඛ වේදනා. ඒකම නැත්තම් දිවේ ස්පර්ශයනොත් එක්ක සැපයක් එක්ක දුකක් එක්ක අදුක්කම සුඛ විඳීමක්. ඊට පස්සේ කාය ස්පර්ශයනොත් එක්ක සැපයක් එක්ක දුකක් එක්ක අදුක්කම සුඛ. එහෙම නැත්තම් මනස ස්පර්ශයෙන් මනස ස්පර්ශයෙන් ඇතිවන සැපසහගත ස්පර්ශයෙන් සැප විඳීමක් එක්කම නැත්තම් දුක්සහගත ස්පර්ශයෙන් දුක් විඳීමක් සැප දුක් රහිත ස්පර්ශයේ මූල වෙලා සැප දුක් රහිත විඳීමක් කන්න වේදනාව විඳින. ඔන්න විඳීම. දැන් මේ තියෙන මොකේද? මේ කජ්ජනීය සූත්‍රයේ මේ කන්ද සංයුත්තේම තියෙන දේශනාවක්. කන්ද සංයුත්තිකේ සංයුතනිකයි 3 වෙනි පොත් වහන්සේගේ. ඔන්න ඔය කියන විඳීම. දැන් අපි ඔය කතා කරපු විඳීම. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනස ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම ගැන හරි ලස්සන උපමාවක් බුදුරජාණන් දේශනා කරනවා පේන පින්ඩූපම සූත්‍රයේම. දැන් අපේ ස්වාමීන් වහන්සේ කලින් උපමාවත් පේන පින්ඩූපම සූත්‍රයේ තමයි දේශනා කළා තියෙනවා කියලා භාග්‍යතුන් දැන් මේ විඳීම ගැනත් භාග්‍යතුන් දේශනා කරන්නේ මේ පේන පින්ඩූපම සූත්‍රයේ උපමාව. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ විදිහේ දෙයක්ත් තියෙනවා. ඔන්න සරත් කාලයේ ලොකු වැහි බින්දු ඇති වැස්ස වහිනවා. එතකොට වතුර බින්දු බුබුලු හට ගන්නවා. බින්දිලා යනවා. එතකොට ඇස්සෙත පුරුෂයෙක් ඒ දී බුබුල දෙස බලාගෙන ඉන්නවා. ඒ ගැන හිතනවා. නෝනින් විමසා බලනවා. එතකොට ඒ දී බුබුල දෙස බලාගෙන ඉන්න ඒ ගැන හිතන නෝනින් විමසා බලන ඔහුට
වැටෙන්නේ මේ දිය බුබුල කොහොම දෙයක්ද හිස් දෙයක් හැටියට එහුට වැටෙන්නේ කියනවා. එතකොට වේදනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද මේ දිය බුබුලක් වගේ උදකම් බොබ්බුලන් දිය බුබුලක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ විඳීම කියන එක. එතකොට මේ වේදනාව ගැන දැන් මෙතනදී දැන් පරිඤ්ඤය ඒ කියන්නේ පිරිසිදු දකින්න කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ශ්‍රාවකයන් වහන්සේ දැන් මෙතනදී නුවණැති ශ්‍රාවකයා කොහොමද විමසන්නේ කියනවා අර දිය බුබුල දෙස උපමාවේ අරගෙන විඳීම ගැන හිස් දෙයක් හැටියට. ඒ වගේම ඊට පස්සේ තුච්ච දෙයක් හැටියට ඊට පස්සේ අසාර දෙයක් හැටියට තමයි මේ වේදනාව ගැන දකින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔන්න ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ දකින්නේ කුමන වේදනාවන් ස්වභාවයද? ඔන්න ඊට පස්සේ දැන් වේදනා උපාදානස්කන්ධය පැත්ත ලොකු විග්‍රහයක් කරනවා. ඒ තමයි ඒව මේව කෝ භික්ඛවේ යාකාචි වේදනා. ඔන්න විඳීම. දැන් වේදනාව මොනවද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ ස්පර්ශයෙන් ඇතිවන්නා විඳීම. යාකාචි වේදනා කොහොමද? අන්න කාලයත් අවකාශයත් අතර පවතින. දැන් ඔන්න කතා කරනවා කාලය. කාලය අවකාශය අතර පවතින වචනෙට තනි වචනයක් කිව්වොත් භාග්‍යතුන් දේශනා කළ මොකද? ස්කන්ධය. කාලය අවකාශය අතර පැවැත්ම. එතකොට ස්කන්ධයේ උන කාලය විස්තර කරනවා වේදනා අතීත අනාගත පච්චුප්පන්න. අතීතේ නිරුද්ධ වී ගිය එක්ක ඇසේ කනේ නාසයේ දිවේ ස්පර්ශයෙන් හටගත්තා විඳීම. වර්තමානයේ හටගෙන තියෙන ඇසේ කනේ නාසයේ දිවේ ස්පර්ශයෙන් හටගත්තා විඳීම. එහෙම නැත්නම් අනාගතයේ තවම හට නොගත් ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනස ස්පර්ශයෙන් හටගත්තා විඳීම. ඔන්න කාලය. අතීත අනාගත පච්චුප්පන්න. අතීතේ නිරුද්ධ වී ගිය අනාගතේ හට නොගත් පච්චුප්පන්න කිය වර්තමානයේ හට අරගෙන තිබුණ. කොහොමද මේ විඳීම? අජ්ජත්තාව ආධ්‍යාත්මික. ඔන්න දැන් කාලයේ අවකාශය ටික අජ්ජත්තාව බහිද්ධාව ඕලාරිකං ආධ්‍යාත්මික වේවා බාහිර වේ කියන්නේ තමායේ සලකන වේවා බාහිරයේ සලකන වේවා ඕලාරිකං වා ගොරෝසුවේ සලකන වේවා සුකුමං වා සියුමේ සලකන වේවා හීනං වා හීනේ සලකන විදීම වේවා පනීතං වා ප්‍රනීතේ සලකන විදීම යාන් දූරේ සාන්තිකේවා දුරේ සලකන වේවා ළඟේ සලකන වේවා තම් බික්කුම් පස්සත නිජ්ජායති යෝනිසෝ උපපරික්කති. අන්නේ භික්ෂුව ඔය 11 ආකාර ස්වභාවයෙන් යුතු වේදනාව ගැන නුවණින් විමසනවා ගැන තං නිජ්ජාය යෝනිසෝපපරික්කති නුවණින් විමසනවා කියන විඳීමේ යථා ස්වභාවය. ඒතර විඳීමේ යථා ස්වභාවයේ නුවණින් විමසනවා කියලා කියන්නේ විඳීම හටගන්නේ කුමක් ඇති කල්හිද? ඊට පස්සේ වේදනාව නිරුද්ධ වන්නේ කුමක් නිරුද්ධ වේ? තමයි වේදනාව හටගන්නේ අපි දන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? වේදනාව හටගන්නේ ස්පර්ශය ඇති කල්ලි. පස්ස පච්චය වේදනා පටිච්චසමුප්පාදේ සත්‍යයනා කරනකොට අපිට හම්බෙලා තියෙනවානේ අවිජ්ජා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං නාම රූප පච්චය සලආයතන සලආයතන පච්චය පස්සු අන්න ස්පර්ශය පස්ස පච්චය වේදනා අන්න ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇති වෙනවා ස්පර්ශය නිරුද්ධ වෙන කල්ලි වේදනාව නිරුද්ධ වෙනවා ඔන්න ඔය ස්වභාවය යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං තුන වේදනාව අනිත්‍යයි යමකින් හටගත්තද ඒ හටගත්තව ප්‍රත්‍යයෙන් අන්න නැති වෙන නිසා උන අනිත්‍ය වශයෙන් දකින්න. ඒ වේදනාව දුකටයි ආйти. අනිත්‍ය දේ දුකයි. අනිත්‍ය දුක්ඛ ස්වභාවය තුදේ අන්න අනාත්මයි. තමාගේ වශයෙන් පවත්ත ගන්න බෑ මේ විඳීම. එක්ක ඇසේ කනේ නාසයේ දිවේ සය ආකාරෝ ස්පර්ශයෙන් හට ගන්නවා වන්නේ විඳීම. එක්ක සැප දුක් රහිත විඳීම තමාගේ වශයෙන් යන්න පවත්ත ගන්න බෑ. මේ අතීතේ නිරුද්ධ වී කාලයත් අවකාශයත් අතර පවතින. සාසව උපාදානිය. ඒ කියන්නේ ආශ්‍රව සහිතව බැඳී යන දෙයට මේ කියන්නේ. ඒක අනිත්‍ය දෙයක්. ස්පර්ශය වෙනස් වෙද්දී වෙනස් වෙනවා. එහෙමයි ස්වාමී. ස්පර්ශය වෙනස් වෙනකොට අන්නේ ඵලය වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් සැපසහගත ස්පර්ශයෙන් ඇඳ හටගත්තා නම් ඒ සැපසහගත ස්පර්ශයේ තියෙනකන් සැප විඳීම තියෙනවා. හැබැයි ඒ විඳීම දුකට වෙන්නේ. දුක ඒ විඳීම ශරණයෙන් එක්ක දුක්සහගත විඳීමකට යනවා. උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තීතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ කියන්නේ සංකතයක ලක්ෂණ. අපේ පින්න ස්වාමීන් කලින් වැඩසටහනේ හරි ලස්සන විග්‍රහ කළා. එතකොට සංකතයක ස්වභාවය හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. පවතින දේ තුල වෙනස් වෙනවා. හට ගැනීම මොකද? ස්පර්ශයෙන් හටගත්තා. නැතිවීම මොකද? ස්පර්ශ නිරෝධයෙන් නැති වෙනවා. හට ගන්නා වූ දේ තුල අන්න වෙනස් වීමක් තියෙනවා. ඒ වෙනස් වෙන නිසා තමයි අන්න ඒක නැති වෙලා යන්නේ. ඒක ඇයි අනාත්ම නිසායි. දැන් මේක අනිත්‍ය නිසා, දුකට අයිති නිසා, තමාගේ වශයෙන් පවත්ව ගන්න බැරි නිසා අන්න බුදුරජාණන් දේශනා කළා මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අන්නේ ශ්‍රාවකයා විදර්ශනා කරනවා. එතකොට ওই විදිහට දැන් අපේ ස්වාමීන් වහන්සේම හරි ලස්සනට අර උතුම් සූත්‍ර දේශනාව මුල්ම
මහරහතන් උතුමන් වහන්සේලා බිහි වෙන උතුම් දේශනාව අනාත්ම ලක්ෂණ සූත්‍රය. නැත්නම් ඒකට සූත්‍ර පිටකයේ තුල තියෙන පංචවග්ගයේ සූත්‍රය කියලා තමයි සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ. එතකොට ආන්නේ සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරන විදිහ අපේ ස්වාමීන් වහන්සේ රූපෝපාදානස්කන්ධය අනුසාරයෙන් විස්තර කළා. එතකොට ඒ විදිහටම තමයි විඳීම ගැනත් භාග්‍යතුන් වහන්සේ ආන්නේ මේ විඳීම නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකක් වේද සැපක් වේද දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒ තමාගේ වශයෙන් පවත්වා ගන්න සුදුසුද නැද්ද වැරදිද හරිද කියලා තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්ද කියලා. බෑ ස්වාමීනි. එහෙනම් යමක් අනිත්‍ය නම් දුක නම් තමාගේ වශයෙන් පවත්වා ගන්න බැන්නේ. ඒ කියන්නේ අනාත්ම නම් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය කියා හෝ ගැනීම සුදුසුද? නොහේතම් බන්තේ නැත ස්වාමීනි. අන්නේ විදිහට භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකින් වහන්සේලාට දේශනා කරනකොට ඒ පස්වග ස්වාමීන් වහන්සේලාන්න නෝනින් විමසලා පිළිසිඳ අවබෝධ කළා. එතකොට රූපේ යථා ස්වභාවය විදේනාවත් යථා ස්වභාවය උන්වහන්සේලා අවබෝධ කළා. ඒ උතුමන් වහන්සේලා. එතකොට දැන් අපි මේ කතා කළා මේ කාලයේ අවකාශය අතර පවතින වේදනාව ගැන. එතකොට මේ කාලයේ අවකාශය අතර පවතින ස්වභාවය වේදනාවට විතරක් නෙමෙයි රූපයටත් අයිති, සංඥාවටත් අයිති, සංකාර විඥාන ඔක්කොටම අයිති. එතකොට දැන් අද මෙතනදී අපි කතා කරන විදීමනේ. ඔන්න දැන් මේ මොකක්ද මේ අතීතයේ කාලයේ තියෙන අතීතයේ නිරුද්ධ වී ගිය විඳීම කියලා කියන්නේ. එහෙම නැත්නම් වර්තමානයේ හට අරගෙන තිබෙන අනාගතේ හට නොගත් විඳීම. ඕලාරික සියුම් සුකුම කියන එක හරි ලස්සනට වෙනම විග්‍රහ කරනවා. හරි විදිහට මේ සූත්‍රය අනුසාරයෙන්ම අරගෙන මුල්ම කොටසේ හරි ලස්සන දේශනාවක් තියෙනවා. දැන් අපි අහලා තියෙනවනේ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව ගිහිල්ලා දෙවිවරුන්ට අභිධර්මයේ දේශනා කළා කියලා. එතකොට මේ අභිධර්මයේ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව දේශනා කරනකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක අහගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අපේ ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මනුලොවදී ඒක දේශනා කළේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ විග්‍රහයට තමයි මේ මනුලොවදී සම්බන්ධ මේ කාරණා ටික අයිති වෙන්නේ. දේශනා කරපු ඒ ධර්මපරියාය ටික. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව දේශනා කරන අපේ සාරිපුත්ත මහරහතන් මනුලොව. එතකොට එතනදී විස්තර වෙනවා. දැන් මේක ප්‍රකරණ ග්‍රන්ථයක තියෙන්නේ විභංග කියන ප්‍රකරණේ කන්ද විභංගය කියන්නේ ස්කන්ධ වෙන විග්‍රහ කරලා තියෙන විභංගයේදී ඔන්න හරිය ලස්සනට මේ එක ස්වභාවය විස්තර කරනවා. එතකොට කොහොමද ඔන්න විස්තර කරනවා වේදනා අතීත. දැන් විඳීම ගැන මොකද්ද මේ අතීතයේ නිරුද්ධ වී ගිය වේදනාව කියන එක තේරුම් ගන්නේ කොහොමද කියලා අහනවා. ඒ තමයි ඔන්න දේශනා කරනවා යා වේදනා අතීතා නිරුද්ධා. අතීතයේ නිරුද්ධ වී ගියා වූ. විගතා විපරිණිතා අත්ංගතා අබ්බහත්තංගතා uppajjitva විගතා අතීත අතීතං සේන සංගහිත ඔය විදිහට දේශනා කරනවා. ඒ කොහොමද අතීතයේ නිරුද්ධ වී ගියා වූ. අතීතා නිරුද්ධ විගතා පහව ගියා වූ. විපරිණිතා කියන්නේ වෙනස් ස්වභාවයට පත්තු. දැන් අපි අහලා තියෙන අනිච්චෝ විපරිණාමී අඤ්ඤතාභාවය. ඔන්න එතන තියෙන ඒ වචනේ. අනිත්‍යයි වෙන විපරිණාමී. ඒ කියන්නේ වෙනස් ස්වභාවයට පත් වෙනවා. වෙනස් වී ගියා වූ. දැන් සැප වේදනාව තිබුණා වෙනස් වෙලා කොහොමද එක්ක දුකකට එක්ක මධ්‍යස්ථ විදීමකට. දැන් මෙන්න මේ විදිහට විපරිණිතා. එතකොට වෙනස් වී ගියා වූ. ඊට පස්සේ අත්ථංගතා. අස්තේට අස්තේ කියලා කියන්නේ නැති වී ගියා වූ අත්ථංගතා. ඊට පස්සේ අභබ්බතං. ඒ කියන්නේ අභබ්බතං කියන්නේ විශේෂයෙන්ම නැති වී ගියා වූ. ඊළඟට අතීතං සේන සංඝ අතීතයෙන් අතීතයටම ගියා වූ. දැන් ඒක ප්‍රහාණය වෙලා දැන් ගිහිල්ලා ඉවරයි. දැන් අපි හිතමුකෝ දවල් අපි දිවට රසයක් දෙනලා අපි ඒක විදීමක් වින්ද කියලා. එතකොට දැන් උන රසය දැන් අතීතයෙන් අතීතයටම ගිහිල්ලා. ඒක අතීතයේ බොහෝ අතීතයට ඇති. අපි දැන් හිතමු ඊයේ පෙරේද දැකපු දෙයක් ඒක අතීතයෙන් අතීතයටම ගියා. අතීත සංඝහිත. එතකොට අතීතයෙන් අතීතයටම ගියා වූ ඔන්න බුදුරජාණන් දේශනා කළා. දැන් අපිට මතක ඇති මෙතනදී දේශනා කරන හරිය ලස්සනයි. මොකද්ද මේ විඳීමෙන් විඳින්නේ කුමක්ද කියලා අහුවනේ. සැප දුක් උපේක්ෂා කියන්නේ දැන් මෙතනදී විස්තර කරනවා. අතීතයෙන් අතීතයට ගියා වූ හරි නිරුද්ධ වෙලා හරි ඊට පස්සේ නැති වෙලා හරි විපරිණතා අත්ංගතා නැති වී ගියා වූ හරි වෙනස් ස්වභාවයට පත් වුණා හරි දේ මොකක්ද ඒ තමයි කියනවා. මොකද්ද යම් වේදනාවක් ඇද ඒ බඳු වේදනාව යනු කොහොමද සුඛ වේදනාවය. එතකොට එහෙනම් අතීතයේ නිරුද්ධ වෙලා ගියා නම් නිරුද්ධ වෙලා යන්න තිබුණේ එක්ක සැප වේදනාවක් කියනවා. දුක් වේදනාය දුක් වේදීමක්මයි කියනවා. උපේක්ෂා වේදනාව සැප දුක් රහිත උපේක්ෂා මධ්‍යස්ථ වේදනාවක් තමයි අතීතයේ නිරුද්ධ වෙලා ගියා නම් නිරුද්ධ වෙලා ගියේ කියනවා. ওই විදිහට. එතකොට අතීතයේ නිරුද්ධ වී ගියේ. ඊට කාලේ අතීතයේ නිරුද්ධ වී ගිය. ඊට පස්සේ තමයි අතීතා නාගත පච්චුප්පන්න. නාගත කියන අනාගතය කියන එක. එතනදී හරිය ලස්සනට දේශනා කරනවා. මොකද්ද? ඒ තමයි කියනවා අනාගතය ගැන විස්තර කරනකොට යා වේදනා අජාත. අජාත කියන්නේ ජාත කියලා කියන්නේ ඉපදිනවා කියන එකනේ. අජාත කියලා කියන්නේ ඉපදිලා නැහැ තව. හට අරගෙන නැහැ. නොඉපදුන අජාත. ඊට පස්සේ අභූත
හේතුඵල වශයෙන් තාම දැන් අපි අහලා තියෙනවා ස්පර්ශපත්තියෙන් හටගන්න විඳීම ධර්මයේ තුල තියෙන. ඒතකොට හේතුඵල ප්‍රත්‍ය වශයෙන් තාම හට අරගෙන නැහැ දැන් විඳීමක්. දැන් එක්ක මේ මොහොතේ තියෙන්නේ එයා මේ මොහොතේ තියෙන්නේ එක්ක සැප විඳීමක්. දැන් අපි දන්නනේ එක්ක ඒක ඊළඟට යන්න තියෙන්නේ එක්ක අදුක්කම සුඛයට එක්ක නැත්නම් දුකටනේ. එතකොට අන්න දැන් තාම හට අරගෙන නැහැ විඳීම. අනාගතේ තාම හට නොගත්. එහෙමනේ. අතීතේ නිරුද්ධ වී ගියේ. එහෙමනේ දේශනාවේ තියෙන්නේ. එතකොට අජාත අභූතා අසංජාත. ඒ කියන්නේ විශේෂයෙන් තාම හට නොගත්තා වූ මේ වර්තමානයේ ස්වභාවය දේශනා කරන්නේ. ඊට පස්සේ භාගතුන් මෙතනදී හරි දේශනා කරනවා කොහොමද? අනුට්ඨිතා අසම්මුට්ඨා අනාගත අනාගන්තේන සංඝයිත. අනාගතයේටම තාම ගිහිල්ලා තියෙන දේවල්. දැන් අපි සමහරලාට අපි දැන් අනාගතය තුල අපි දැන් පතනවනේ. මගේ විඳීම මෙසේ වේවා, මාගේ වේදනාව විසේ වේවා, මට මෙහෙම සැපෙම විඳින්න තියෙනවා නේද? එතකොට අනාගතයෙන් අනාගතයටම ගිහිල්ලා ඒක. එතකොට අනාගතය තුල තියෙන දෙයක්. හැබැයි ඒක අනාත්මයි. තමගේ වශයෙන් පවත්ව ගන්න බෑ. ඒ නිසා ඒ දේ අපිට ස්පර්ශ වෙන්නේ නැත්තේ. එතකොට භාගතුන එතන දේශනා කරනවා කොහොමද? ওই විදිහට තාම හට නොගත්තා වූ ඊට පස්සේ නොපිහිටන ලද්දා වූ ඔන්න අනාගතය. මොකද්ද? ඒ තමයි කියනවා යම් වේදනාවක් එද බුදු වේදනාව වෙන කුමක්ද? සැප වේදනාවය. ඊට පස්සේ සුඛං වේදනා. ඊට පස්සේ අදුක්කම සුඛ වේදනා. අයං උච්චති වේදනා අනාගත. මෙන්න මේකට තමයි කියන්නේ අනාගතේ තාම හට නොගත් විඳීම කියලා කියනවා. එතකොට අතීතේ නිරුද්ධ වී ගිය වර්තමාන අනාගතේ තාම හට නොගත්. එතකොට එතනක් තියෙන්නේ අතීතේ නිරුද්ධ වෙලත් සැප දුක් උපේක්ෂා. අනාගතයේ තියෙන්නේ සැප දුක් උපේක්ෂා විඳීම් ගැන. එතකොට ඊට පස්සේ පච්චුප්පන්න. පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමානයේ. අතීතා නාගත පච්චුප්පන්න. ස්කන්ධයේ කාලයටයිත කොටස. පච්චුප්පන්නයි කීදී දේශනා කරනවා කොහොමද? යා වේදනා ජාතා. කලින් කිව්වේ අජාතා. තාම හට ඉපදිලා නැති. දැන් මෙතන ජාතා. ඔන්න ෂනේ මේ මොහොතේ හටගත්තා. ඔන්න ජාතා. භූත හේතුඵල වශයෙන් හටගත්තා. සංජාතා විශේෂයෙන් දැන් හටගත්තා. ඊට පස්සේ නිබ්බත්තා අබිනිබ්බත් ඔය විදිහට දේශනා කරනවා. විශේෂයෙන් හටගත්තා වූ ඊට පස්සේ පාතු භූතා පහළ වූ ඊට පස්සේ ඔන්න ඔය විදිහට උප්පන්න වේදනා යම් විදීමක් ඇද්ද මොනවද විදීම? ඒ තියෙන්නේ සැප දුක් උපේක්ෂා විදීමයි කියනවා. ඔන්න අති වර්තමානයේත් හට ගන්නවා නම්. ඒතර වර්තමානයේ හටගත්ත කියලා මේ ෂනේ ඉඳන් ඊළඟ මොහොත අයිති වෙන්නේ අතීතයට. වර්තමානයේ හටගත්ත දේ ඊළඟට තියෙන්නේ කො අනාගතයට. දැන් මේක හරිය ලස්සනට භාගතුනා දේශනා කරනවනේ අපේ වින්න ස්වාමීන් වහන්සේ මතකදී බද්දේ කරත්න ගාතාවල ශ්‍රාවකයාට සොඳුරු උදිකලාවෙන් වාසය කරන්නේ කොහොමද කියන එකේදී එතනදී දේශනා කරන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ අතීතං නාන්වාගමයේ නප්පටි කංකේ අනාගත අතීතය ගැන හිත පසුතවිත විය එළියලි ඉන්නෙත් නෑ නාන්වාගමයේ අනාගතය ගැන හිත පතපතා ඉන්නෙත් නෑ යදතීතං පහීනන්තං පච්චුප්පන්නං චේ ධම්මා තත්ත විපස්සති මේ පච්චුප්පන්න කියන වර්තමානයේ තියලා හට ගන්නව නැති වෙන ස්වභාවය දකිමින් ඒකේ මේ වාසය කරනවා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකිමින් එතකොට ශ්‍රාවකත්වය ඒ උතුමන් වහන්සේ ඒ රහතන් වහන්සේගේ ස්වභාවය එතකොට ඔන්න බුදුරජාණන් දේශනා කරන අතීත අනාගත වර්තමාන ඊට පස්සේ ඔන්න විස්තර කරන ඕනේ දැන් කාලේනේ කාලේ ස්කන්ධයේ තියෙන පළවෙනි කොටස කාලේ ඊළඟට අවකාශය. අවකාශයේදී පළවෙනි එක මොකද්ද? අජ්ජත්තාව බහිද්දව. ඔහොමනේ යන්නේ. අජ්ජත්තා කියනකොට අපිටම තේරෙනවා මොකද්ද? තමායයි සලකන. ඔන්න මෙතනදී හරිය ලස්සනට ඒකම ඒ විදිහටම දේශනා කරනවා. කුමක්ද? යා වේදනා තේසං තේතං සත්තානං අජ්ජත්තං පච්චත්තං නීයානිකා පාටිපුග්ගලිකා උපාදින්නා. අන්න එතන හැම අර වචනේ තියෙන. උපාදින්න. උපාදින්න කියේ මොකද්ද? ආශ්‍රව සහිතව බැඳී යන ස්වභාවයෙන් යුතු. තමායයි ආශ්‍රව සහිතව බැඳී යන කොහොමද දැන් අජ්ජත්තම් පච්චත්තම් නීයානිකා කියලා කිව්වේ මොකද්ද එතන දේශනා කරන්නේ ඒ සත්වයන්ගේ තමන් අයත් වූ තමන් කෙරෙහි වූ සොකී වූ එක් පුද්ගලයා සතු වූ කියන එක ආන්නේ විදීමට දැන් එක් පුද්ගලයාට දැන් විදීමට සැප දුක් උපේක්ෂාවයි මෙතන කියන්නේ ඒ වේදනාව කොහොමද උපාදින්න ආශ්‍රව සහිතව බැඳී ගිහිලා තියෙන්නේ තමයයි සලකන ආකාරය එතකොට අන්නේ උපාදින්න කුමක්ද සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා අයං උච්චති වේදනා අජ්ජත්ත. ඕකට කියනවා අජ්ජත්ත වේදීම කියලා. ඊළඟට දේශනා කරන අජ්ජත්තාව බහිද්ධාව බාහිර වේවා. එතකොට බාහිරේදී යන්නේ එතනත් විස්තර කරනවා යා වේදනා තේසං දැන් අතන දේශනා කළේ තේසං අජ්ජත්තන්නේ තමයි. දැන් මෙතන දේශනා කරනවා යා වේදනා තේසං පරසත්තානම් පරපුග්ගලාන. ඒ කියන්නේ වෙනත් පුද්ගලයෙක්ගේ වෙනත් සත්වයේගේ පරසත්තානම් පරපුග්ගලාන අජ්ජත්තං එයාට වෙනම වූ එයාගේ ආධ්‍යාත්මයට
ඒ පර පුද්ගලයාගේ ආධ්‍යාත්මයට තමයි. පරසත්තානම් පරපෝ විදිහට හටගත්තා වූ කුමක්ද? ඒකෙත් අන්න දේශනා උපාදින්නා සුඛා වේදනා දුක්ඛා වේදනා දුක්ඛම සුඛා වේදනා ආයන් උච්චති වේදනා බහිද්දා. එතනත් අන්න ආද්‍ය බාහිරයේ සලකන ආශ්‍රවයන්ගෙන් බැඳිලා ගිය විඳීම. එතකොට විඳීමටත් අර විදිහට ආශ්‍රවය ආකාරයෙන් බැඳෙන එක්ක කාමය, එක්ක දිට්ඨි, කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව ওই විදිහට බැඳලා යනවා. එතකොට ඔන්න ඔය විදිහට වේදනාව. දැන් අපිට සාමාන්‍යයෙන් තේරෙන රූපය ගැන. මේක වේදනාවටත් එහෙමයි. උපාදින්න. ඊළඟට තමයි ඔන්න බුදුරජාණන් දේශනා කරන මෙතන දැන් අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේ විග්‍රහ කරනවා. අජ්ජත්තාව බහිද්ධාව ඕලාරිකං වා සුකුමං. ඕලාරික කිව්වේ ගොරෝසු. සුකුම කිව්වේ සියුම්. ඔන්න එතනදී හරි ලස්සනයි විග්‍රහය. කොහොමද? අකුසල වේදනා ඕලාරිකා. යම් අකුසල දැන් අකුසල් පෝෂණය කිරීමෙන් දැන් සැපක් ඇති වෙනවා. දැන් අකුසලයේ යෙදීම සිටින පාරණ ඝාතයෙන් සොරකමින් දැන් ඊවනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේම සම්මා දිට්ඨි සූත්‍රෙදි විග්‍රහ කරන්න පින්නස යමක් විපාකයේ සැපක් වෙන්නේ නැහැ. විදීම සැපක් විදීම අන්නේ විදීමෙන්. එතකොට විදීම මුල් කරගෙන අන්න දැන් ඇති වෙන දේ. ඒ අකුසල මුල් ඒ විදීම මොකද්ද? ඒ අකුසලයේ මුල් කරගෙන විදිනේ දේ මොකද්ද වෙන්නේ? ඒක ඕලාරිකයි කියනවා. ඊට පස්සේ අකුසල වේදනා ඕලාරිකා. කුසල ව්‍යාකතා වේදනා සුකුමා. ඒ කියන්නේ කුසල පාරසික දේ මොකද්ද? ඒක එතන දේශනා කරනවා කුසල පාරසික ඒකෙන් සුකුමයි. සියුම් කියනවා. දැන් අපි කතා කරන ඕලාරිකං සුකුමං වань. ඒතර අකුසලේව ඕලාරිකයි. ඊට කුසල පාරසික සියුම්. දැන් කුසලයක් වඩනකොට දැන් ඇත්තටම යන්න තියෙන දෙව්ලොව බඹලොව වලකයි සියුම්. ඊට පස්සේ කුසල ව්‍යාකතා වේදනා සුකුමා. දුක්ඛ වේදනා ඕලාරිකා. දුක් විඳීම ඕලාරිකයි. දැන් මතක ඇති අපි කලින් වැඩසටහනකට පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි කතා කළා දුක් වේදනාව තුළ තියෙන පටිඝ නිමිත්තයි කියන එක. එතකොට දුක් වේදනාවෙන් ඇතිවන පටිඝ නිමිත්ත අපිට ඕලාරික වෙදෙන්නේ අපි පටිඝය ගැන කතා කරනකොටත් විස්තර කරානේ. පටිඝය කියන්නේ මෙහෙම ස්වභාවයක් ඒ විදිහට. එතකොට ඕලාරිකා ගොරෝසුයි කියනවා මේ විඳීම දුක් විඳීම. ඊට පස්සේ දේශනා කරන දුක්ඛ වේදනා ඕලාරිකා සුඛාච අදුක්ඛම සුඛාච. ඒ කියන්නේ සැප විඳීමත් සැප දුක් රහිත විඳීමත් දෙකම ගත්තොත් එහෙම ඒ දෙකම සියුම් කියන සුකුමා. සුඛාච අදුක්ඛම සුඛාච වේදනා සුකුමා. ඊට පස්සේ වෙනම විස්තර කරනවා ඊළඟට තමයි දේශනා කරනවා සුඛ වේදනා මෙතනදී විස්තර කරන්නේ සුඛ වේදනා සුකුමා. සැප වේදනාව සියුම් කියනවා. ඊට පස්සේ අදුක්ඛම සුඛ වේදනා සුකුමා. අදුක්ඛම සුඛ වේදනාව සියුම් කියනවා. ඊට පස්සේ දේශනා කරනවා හරි ලස්සනයි මෙතනදී ඔන්න හරි ලස්සන කාරණාවක් තියෙනවා. අසමාපන්නස්ස වේදනා. අසමාපන්නස්ස කියලා කියන්නේ සමාපත්තීන්ට සම්වදින් නැති පුද්ගලයින්. දැන් ඒ කියන්නේ එක්ක පළවෙනි ධ්‍යානය. මෙතන සමාපatti කියලා හඳුන්වන්නේ ඔක්කොම. පළවෙනි ධ්‍යාන, දෙවෙනි සමාධිය ඇතුළු කොට ඇති පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධ්‍යාන, ඔය ඊට පස්සේ රූප ධ්‍යාන, අරූප ධ්‍යාන ඔක්කොම සමාධිය ඇතුළු කොට තියෙන. එතකොට මේ පුද්ගලයාට කියනවා අසමාපන්නස්ස. ඒක නැති කෙනාට කියනවා අසමාපන්න අය. එතකොට අසමාපන්න කෙනෙකුට ඇතිවනේ වේදනා මෙතන දේශනා කරනවා අසමාපන්නස්ස වේදනා ඕලාරිකා. ඒක ගොරෝසු විදීමක් කියනවා. ඊට පස්සේ දේශනා කරනවා සමාපන්නස්ස වේදනා සුකුමා. අන්න දැන් සමාපත්තියට සමවැදීමෙන් ඇතිවන්නා විදේනා සුකුමයි කියන සියුම් කියන ප්‍රණීතයි. ප්‍රණීතයි එහෙමයි ස්වාමීන් වහන්සේ. සීනාවා ප්‍රණීත. ඒකට ප්‍රණීත වේදනාව ඊට පස්සේ විස්තර කරන ඒත් ওই විදිහමයි. ඊට පස්සේ සමාපන්නස්ස වේදනා සුකුමා. ඔන්න ඊට පස්සේ දේශනා කරන තවත් කාරණයක් සාසවා වේදනා ඕලාරිකා. සාසවා කියන්නේ ආශ්‍රව වලටනේ. ආශ්‍රවයන් දැන් මෙතන දේශනා කරන උපාදින්නා කියලා. ආශ්‍රවයන්ගෙන් ඇතිවන නියම් විදීම කාමාශ්‍රවය, භවආශ්‍රවය, අවිජ්ජාශ්‍රවය, දීඨාසෝ ආශ්‍රවයන්ගෙන් ඇතිවන යම් ඒ පෝෂණය වීම නිසා එක්ක විදීම තුල තමයි පුද්ගලයා ඉන්නේ. ආන් ඒ තුලින් ඇතිවෙන දේ අයිති වෙන්නේ කියන ඕලාරිකයි. ගොරෝසුයි කියනවා ඒක. ඊට පස්සේ දේශනා කරන අනාසවා වේදනා සුකුමා. දැන් ආශ්‍රව රහිත උතුමන් වහන්සේලා ඒකනේ දැන් කි දේශනාවේ තුල තියෙන සැපසේ වාසය කරන්නයි කියලා. දැන් ඒ කෙලෙස් රහිත වුව නැහැනේ අනාසව. ඊට පස්සේ දේශනා කරනවා කුමක්ද? ඔන්න ඔය විදිහට තමයි දැනගන්න තියෙන කියන ඕලාරිකංව සුකුමංව ගොරෝසු සියුම් ස්වභාවය කියන මේ විඳීමේ. ඊට පස්සේ තවත් හරි ලස්සන විස්තරයක් තියෙනවා. දැන් ඔන්න අපි කතා කරා අජ්ජත්තාව අතීතානාගත පච්චුප්පන්න අජ්ජත්තාව බහිද්ධාව ඕලාරිකංව සුකුමංව ගොරෝසු සියුම්. ඊට පස්සේ හීනංව පනීතංව ඔන්න දේශනා කරනවා. ඊට පස්සේ මොකද්ද? අකුසල වේදනා හීන. අකුසලයන් පෝෂණයෙන් ඇති ඒ විඳීම අන්න දේශනා කරනවා හීනයි කියනවා. දැන් අපි දයසනාව තුල අහලා තියෙනවානේ හීන ධාතු. එතකොට හීනයි කියලා සලකන්නේ ඔක්කොම කාමයන්නේ.
ඒතර කාම ලෝකේ උපතක් මිනිස සකස් වෙන හීනේ දැන් හීනේ කියන නම. ඒතර අකුසල් පෝෂණය වීම නිසා බහුල්‍ය සත්වය යන්නේ මේ සතර පායේ ඉඳන් පරිණිමිත වසවත්තිය දක්වන්නේ භාග්‍යතුනේ දේශනා කරන්නේ මේ කාම ලෝක කියලා. එතකොට හීන. එතකොට අකුසල් පාරිශුද්ධ දේවල් ඔක්කොම විඳීම අයිති වෙන්නේ හීනා කියනවා. ඊට පස්සේ කියනවා කුසල පාරිශුද්ධ කුසල ව්‍යාකතා වේදනා ප්‍රණීතයි කියනවා. දැන් පළවෙනි ධානයේ කුසල පාරිශුද්ධ, දෙවෙනි ධානයේ ඒ ඔක්කොම ප්‍රණීතයි. එතකොට අරූපයට හැඳුන්වන්නේ දැන් අරූපය කියන එක භාග්‍යතුනේ දේශනා කළේ ප්‍රණීත ධාතු කියන වචනේ. ඊට පස්සේ දේශනා කරනවා දුක්ඛ වේදනා හීනා. ඊට පස්සේ සුඛාච අදුක්කම සුඛාච වේදනා ප්‍රණීතා. සුඛ දුක්ඛ වේදනා හීනා. ඊට පස්සේ සුඛ දුක්ඛ වේදනා හීනා. ඊට පස්සේ දේශනා කරන අදුක්කම සුඛා වේදනා ප්‍රණීත. උපේක්ෂාව සැප දුක් රහිත මධ්‍යස්ථ විදීම ප්‍රණීතයි කියනවා. ඊට පස්සේ තියෙන ඕන අසමාපන්නස්ස වේදනා හීනා. ඊට පස්සේ සමාපන්නස්ස වේදනා ප්‍රණීත. සමාපatti සුවයෙන් වැඩි වෙන උතුමයි ඉතින් ප්‍රණීතයිනේ ඇත්තටම. ඊට පස්සේ ප්‍රණීත සාසවා වේදනා කෙලෙස් රහිත වූ ආශ්‍රවයෙන් හටගත්තු විඳීම් හීනා. අනාසවා වේදනා ප්‍රණීතා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට හීනාවා ප්‍රණීතාවා. ඊට පස්සේ දැන් ඔන්න විස්තර කළා අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකංවා සුකමංවා හීනංවා ප්‍රණීතංවා යන් දූරේ සාන්තිකේවා. දුර හෝ වේවා ළඟ හෝ වේවා. මෙන්න මෙතන හරි ලස්සන විග්‍රහයක් ඊටට විග්‍රහ කරන්න කුමක්ද? අකුසල විඳීමට මෙන්න හරි ලස්සනේ තත්ත කතමා වේදනා දුරයි කියලා විස්තර වෙන්නේ කොහොමද කියනවා. මෙතන විස්තර කරනවා අකුසල වේදනා කුසල ව්‍යාකතාහි වේදනාහි දුරේ. අකුසල විඳීමක් කුසල පාරිශුද්ධ විඳීමත් එක්ක ගන්නකොට ඒක බොහෝ දුරයි කියනවා. බලන්න කොච්චර ආශ්චර්යයිද ස්වාමීන් වහන්සේ. ඒ අවබෝධය අපේ ශාස්ත්‍රඥාසික තියෙන අවබෝධය කියන එක. ඒ අපේ මුනි රජාණන් වහන්සේලා මුනි උත්තමයන් වහන්සේලා දේශනා කරන දේශනාවන්. එතකොට අකුසල විඳීම කුසල පාරිශුද්ධ විඳීමත් එක්ක බොහෝ දුරයි කියනවා. අකුසල වේදනා කුසල ව්‍යාකතා වේදනායි දුරේ. ඊට පස්සේ කුසල ව්‍යාකතා වේදනා කුසල පාරිශුද්ධ විඳීම අකුසල වේදනාවත් එක්ක ගන්නකොට බොහෝ දුරයි. අකුසල වේදනා දුරේ. ඊට පස්සේ දේශනා කරනවා කොහොමද කුසල වේදනා අකුසල ව්‍යාකතා වේදනා දුරේ. ඔය විදිහට අකුසල විඳීම් ගැන ගත්තාම කුසලයට එක්ක බොහෝ දුරයි කියලා ඔය විදිහට විග්‍රහ කරනවා. ඊට පස්සේ දේශනා කරනවා කුමක්ද ඔන්න දුක්ඛ වේදනා සුඛායච අදුක්කම සුඛායච වේදනා දුරේ. දුක් විඳීමත් එක්ක සසඳනකොට සැප විඳීමත් අදුක්කම සුඛ විඳීමත් එක්ක ගත්තාම දුක් විඳීම බොහෝ දුරයි කියනවා. ඊට පස්සේ දේශනා කරන හරිය ලස්සනයි සුඛා වේදනා දුක්ඛායච වේදනා අදුක්කම සුඛායච වේදනාහි දුරේ. සැප විඳීමයි දුක් විඳීමයි දෙක ගත්තාම ඒ දෙක සංසන්දනය කළොත් අදුක්කම සුඛ විඳීමත් එක්ක ඒත් එක්ක අදුක්කම සුඛ වේදනා බොහෝ දුරයි කියනවා. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනා හරි ශ්‍රේෂ්ඨයි මෙතනදී කියලා විස්තර කරන්නේ. ඊට පස්සේ දේශනා කරනවා මොකද්ද? දුක්ඛ ඊළඟට දේශනා කරනවා සුඛ දුක්ඛ වේදනා සැප දුක් දෙකම ගත්තාම අදුක්කම සුඛාය වේදනාය දුරේ. ඊට පස්සේ අසමාපන්නස්ස වේදනා අසමාපන්න ඒ කියන්නේ සමාපatti සුවයක් නැති සමාධියක්වත් නැති මිනිස්සෙගේ තියෙන වේදනාවත් එක ගත්තාම සමාපන්නස ඒ සමපත්තියෙන්ද සමවදින්නා මුනිවරයන් වහන්සේලාගේ ඒ සැප සහගත ප්‍රණීත වූ විඳීමත් එක බලනකොට ඒ අසමාපන්නස්ස කෙනාගේ විඳීම බොහෝ දුරයි කියනවා. ඊට පස්සේ දේශනා කරනවා සමාපන්නස්ස වේදනා සමාපන්න උතුමන් වහන්සේලාගේ විඳීම වල ස්වභාවය අසමාපන්න කෙනාස් එක්ක බොහෝ දුරයි කියන. ඊට පස්සේ දේශනා කරනවා සාසව වේදනා ආශ්‍රව තියෙන කෙනාගේ විඳීම අනාසව වේදනා අනාසව මුනිවරයන් එක්ක සසඳනකොට බොහෝ දුරයි කියනවා. ඊට පස්සේ දුරේ අනාසව වේදනා අනාසව උතුමන් එක්ක සසඳනකොට සාසව අයගේ ස්වභාවය බොහෝ දුරයි කියලා ওই විදිහට දුරේ කියන එකට දැන් අපි කතා කරන්නේ යන් දුරේ සාන්තිකේව දුර හොයව ළඟ වේ. ඔය දුර ඊට පස්සේ හරි ලස්සනේ සාන්තිකේවා. සාන්තිකේවා කියන්නේ ළඟ කියන එක ඔන්න විස්තර කරනවා. හරි ආශ්චර්යයි. කොහොමද? ඒ තමයි කියනවා අකුසල වේදනා අකුසලාය වේදනාය සාන්තිකේ. අකුසල විඳීම ළඟ තියෙන්නේ බොහෝ ළඟයි. බොහෝම ළඟයි සමීපවතම දේ තමයි කියන්නේ අකුසලයක්මයි කියනවා. හරි ආශ්චර්යයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කියනවා කුසල විඳීමකට කුසලාය වේදනා සාන්තිකේ. කුසල විඳීමකට ළඟම තියෙන්නේ කෙනා තමයි කුසලයක්මයි කියනවා. කුසල විඳීමක්මයි කියනවා. ඊට පස්සේ දේශනා කරනවා දුක් වේදනාවට ළඟ වෙන්නේ දුක් විඳීමයි කියනවා. සැප වේදනාවට සැපමයි කියනවා. අදුක්කම සුඛයට අදුක්කම සුඛයමයි කියනවා. අසමාපන්නස්සක දෙයට අසමාපන්නමයි කියනවා. සමාපන්නස්සකට සමාපන්නමයි කියනවා. සාසවයකට ශ්‍රාසරෝයමයි කියනවා. අනාස උතුමන් එක්ක
අනාසෝතුමමයි සස දෙන්නේ කියනවා. ඒ ළඟට ලඟ වෙන්නේ එහෙමයි කියනවා. එතකොට ওই විදිහට වේදනාව ගැන පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි අපේ භාගතුන් හරි ලස්සනට විග්‍රහ කරනවා. ඉතින් මේ වේදනාවන්ගේ යථා ස්වභාවය ওই විදිහට නුවණින් පිළිසින් දකින්න තියෙන බුදුරජාණන් දේශනා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් පිළිසින් දැකීමමයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වේදනාවන්ගේ යථා ස්වභාවය විමසන ආකාරය ගැන බොහෝ දහම් කරුණු විස්තර කරලා විභංග ප්‍රකරණයේ තියෙන ඒ බෙදා දක්වන වදාළ ආකාරය ගැන විස්තර වශයෙන් වදාලා. ඉතින් ඒකේ හරිම සොඳුරු දහම් පරයයක් තියෙන්නේ මේ සැප දුක් උපේක්ෂා විඳීම අතීත අනාගත වර්තමාන ඒ වගේම හීන ප්‍රනීත දුර ළඟ ඒ ආකාරයෙන් 11 ආකාරයට විමසන ආකාරය තුල විමසන පිළිවෙල ගැන. ඉතින් ඒකෙදි පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලිව පෙන්ලා දුන්නා මෙන්න මෙහෙමයි මේ විඳීම බෙදලා තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒ කාරණාව අහගෙන ඉදි මතක් වුණා තව දේශනාවක් තියෙනවා සුවිදුර විදුර සූත්‍රය කියලා. ඒකේ තියෙන්නේ බොහෝ දුරින් තියෙන දේවල් ගැන. ඒකෙදි තියෙනවා සාගරයේ මෙතරත් ඒ වගේම සිතිජ ඉමත් දුරින් තියෙන දෙයක්. නැගෙනහිර බටහිර කියන්නේ දුරින් තියෙන දෙයක්. ඒ වගේම අහසත් පොළොවක් එකට තියෙන එක දෙපැත්තකට තියෙන. ඒ වගේ තමයි කියනවා සත්පුරුෂ ධර්මයක් අසත් ධර්මයක් දුරින් තියෙන දෙයක් කියනවා. ඉතින් ඒ සත් ධර්මය හරිම පුදුමයි. සියුම්. ඉතින් ඒ සියුම්ම ජීවිතයේ අභ්‍යන්තරයේ විමසන ආකාරය පිරිසිදුව පැහැදිලිව විග්‍රහ කරනවා. ඉතින් අපි ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි මේ වේදනාව වගේම උපාදානස්කන්ධයන් අතර ඊළඟ උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය. මේ සංඥා උපාදානස්කන්ධයේ විමසන ආකාරය ගැන අපි ඊළඟට සාකච්ඡා කරලා ඒ ගැනත් විස්තර අපි පැහැදිලිව තේරුම් ගන්න කතා කරමු ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පිරිසිඳ අවබෝධ කළ යුතු කාරණා අතර අපි මේ වෙනකොට පංච උපාදානස්කන්ධයේ උපාදානස්කන්ධ දෙකක් විස්තර සහිතව ඉගෙන ගත්තා. රූප උපාදානස්කන්ධයත් ඒ වගේම අපි පින්වත් ස්වාමීන් වහන්සේ වේදනා උපාදානස්කන්ධයත් අවබෝධ කරගෙන පිරිසිඳ දකින ආකාරය මනාකොට විස්තර කළා. ඉතින් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේ පිරිසිඳ අවබෝධ කළ යුතු ධර්මයන් අතරට ඇතුළත් කළ සංඥා උපාදානස්කන්ධය. එතකොට සංඥාව කියලා කියන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ හඳුනා ගන්නවා කියන එක. මේ ලෝකේ හඳුනා ගන්න දේවල් විපරීත ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥා විපල්ලාස ලෝකේ තියෙනවා. ඒ තමයි සාමාන්‍ය පෘථග්ජන කෙනා දකින්නේ දුක්පේ සැප හැටියට සංඥාව විපරීත වෙලා. ඊගාවට අසුබ දේ සුබ හැටියට විපරීත සංඥාවෙන් දකින්නේ. ඊගාවට අනිත්‍ය දේ නිත්‍ය හැටියට. ඊළඟට අනාත්ම දේ ආත්ම හැටියට. මේ විදිහට විපරීත සංඥාවෙන් තමයි සාමාන්‍ය ලෝකේ පෘථග්ජන සත්වයා දකින්නේ. එතකොට ඔය විපරීත සංඥාව බැහැර කරලා සැබෑ ස්වභාවයටම මේ සංඥාව අවබෝධ කරන්නේ සංඥා උපාදානස්කන්ධය පිරිසිඳ අවබෝධ කර ගැනීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර සහිතව මේ සංඥාව අවබෝධ කරන හැටි කියලා දෙනවා. ඒකටත් අපිට ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විස්මිත අවබෝධයෙන් දේශනා කරපු උතුම් සූත්‍ර දේශනා ඇසුරු කරගෙන කජ්ජනීය සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා කිංච භික්කවේ සංඥං වදේත. පින්වත් මහණෙනි, මේ සංඥාව කියලා කියන්නේ කුමක් නිසාද? සංජානාතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. පින්වත් මහණෙනි, හඳුනා ගන්නවාය යන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. කිංච සංජානාති, කුමක්ද හඳුනා ගන්නෙ? උන්වහන්සේ දැන් මෙතන මේ සියුම් විදිහට පෙන්වන්නේ හඳුනා ගන්න දේ. පීතකම්පි සංජානාති, නිල් පැහැයත් හඳුන ගන්නවා. ලෝහිතකම්පි සංජානාති, කහ පැහැයත් හඳුන ගන්නවා. පීතකම්පි සංජානාති කියන්නේ
කහ පෑය හඳුන ගන්නවා. ඊගාවට ලෝහිත කම්පි සංජානාති කියන්නේ රතු පෑය හඳුන ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕදාත කම්පි සංජානාති සුදු පෑය හඳුන ගන්නවා. ඊගාවට උන්වහන්සේ දේශනා කරනවා සංජානාතිතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. මේ පින්වත් මහණෙනි හඳුනා ගන්නවා යන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් අපේ මේ ජීවිතෙත් සංඥා ගොඩාක් අපේ මේ තියෙන්නේ. ඉපදිච්ච දා ඉඳලා හඳුනා ගන්න දේවල් තියෙන්නේ. පුංචි කාලේ අපි අම්මයි තාත්තා හඳුනා ගන්නවා. ඊගාවට ඥාතීන්, ඊගාවට අපිට තියෙන කෙනෙක්ට තියෙන දීපල වස්තු, ඊළඟට ඒ කෙනාගේ තියෙන හැකියාවන්, මේ හැම දෙයක්ම වටේ පිටේ ඉන්න අය සංඥාවකින් තමයි දැනගෙන තියෙන්නේ. එතකොට මේ සංඥා ගොඩක් එක්ක එකතු වෙලා ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට ඇවිල්ලා මේ සංඥාව පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව කොයි වගේද කියලා. උපමාවක් දේශනා කරනවා පින්වත් මහණෙනි, ඔන්න පායන කාලේ අග මාසෙ වෙද්දී ගිනි මද්දහනේ. ඒ කියන්නේ පායන කාලේ අන්තිම මාසේ ගිනි මද්දහන වෙනකොට මිරිගුව පේන්න තියෙනවා. එතකොට මිරිගුව කියලා කියන්නේ පාරේ යද්දි නිකන් වතුර ගොඩාක් වගේ පේන්නේ ඈතට. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මේ මිරිගුව දෙස බලාගෙන ඉන්නවා. දැන් අපිටත් පාරේ ගමන් කරද්දී ඈතට පේනවා මේ මධ්‍යහන කාලේ යද්දි හොඳ රස්නේ තියෙන වෙලාවක. හරියට නිකන් ජලාශයක් වගේ පේන්නේ. සමහර විට ඒ හෙවණැල්ල පවා ඒ තුල පේනවා. එතකොට ඒකට රැවටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිරිගුවක් දෙස බලාගෙන ඉන්නවා පුද්ගලයෙක්. බලාගෙන ඉන්නකොට නුවණින් විමස මෙයා බලනවා මේ ගැන. එහෙම බලනකොට එයාට හිතෙන්නේ කුමක්ද? හිස් දෙයක් හැටියට. ඇයි මොකද දැන් මේ පාරේ මිරිගුව පේනකොට ලඟ වෙනකොට එතන ඒක නැහැ. තව ඈතින් පේනවා. ඊට පස්සේ එතන පහු කළා අය මිරිගුව හොයාගෙන යනකොට මේ වතුර හොයාගෙන යනකොට ආය ඈතින් පේනවා. දැන් එතකොට අපි අහලා තියෙනවා සමහර සත්තු ගොඩාක් රැවටිලා ඒ වතුර පිපාසයෙන් දුවලා මැරිලා වැටෙනවා කියලා. එතකොට මේ ගැන හොඳට නුවණින් විමසන කෙනා දකිනවා කියනවා බුදුරජාණන් වහන්සේ හිස් දෙයක් හැටියට. ඒ වගේම තුච්ඡ දෙයක් හැටියට, ඒ වගේම අසාර දෙයක් හැටියට මේ නුවණින් විමස ඉන්න කෙනා දකිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ මිරිගුවක හරයක් නෑ වගේ, තුච්ඡ දෙයක් වගේ, අසාර දෙයක් වගේ නුවණ තියෙන කෙනා දැක්කා වගේ බලන්න කියනවා. ඒව මේවකෝ භික්කවේ යාකාචි සංඥා අතීත අනාගත පච්චුප්පන්න. සංඥාව පිළිබඳවත් විමස බලන්න කියනවා. අතීතේ වේවා, ඊගාවට අනාගතේ වේවා, වර්තමානයේ වේවා, ඊගාවට තමාගේ වේවා, බාහිර වේවා, ඊගාවට ඕලාරික වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර ළඟ වේවා. අපි දැන් ඉස්සර වෙලා කතා කරපු 11 ආකාරයකටම බලන්න කියනවා සංඥාව ගැන. මේක හිස් දෙයක්, තුච්ඡ දෙයක්, මේ අසාර දෙයක් හැටියට දකින්න කියනවා. එහෙම බලද්දි තං බික්කු පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්කති. නුවණින් විමස බලද්දි නිජ්ජාවකට, ඒ කියන්නේ නිට්ටාවකට එනවා ශ්‍රාවකයා කොහොමද? සංඥාව පිළිබඳව හිස් දෙයක් හැටියට, ඊගාවට අසාර දෙයක් හැටියට, ඊගාවට ඒක වැඩකට නැති දෙයක් හැටියට දකිනවා. මේ සංඥාවක ඇති හරය කුමක්ද කියලා තේරුම් ගන්නවා කියන ශ්‍රාවකයා නුවණින් විමස. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා කියලා දුන්නේ මේක නාම ධර්මයන්ට අයිති දෙයක්. කියන්නේ ඊටාම සියුම් මේක. එතකොට ප්‍රඥාව උපදවගෙන තමයි මේ සංඥාවේ ස්වභාවය හඳුනගන්න තියෙන්නේ. මොකද අර සාමාන්‍ය ශ්‍රාවකයා සත්වයාගේ විපරීත දැක්මක් එක්ක ඔහු හැම වෙලාවෙම හඳුනගන්නේ මේක සාරවත් දෙයක් හැටියට. ඒ වගේම මේක Tamanට වැඩකට ගන්න පුළුවන් දෙයක් හැටියට. ඒ වගේම ප්‍රයෝජනවත් දෙයක් හැටියට ගන්නෙ. ඒකයි මේ සංඥාවට රැවටි මේ සසර පුරාවට යන්නේ. හඳුනා ගන්න ගොඩාක් තියෙන්නේ. එතකොට මේ හඳුනා ගන්න දේවල් අතර ජීවිතේ ගත කරද්දී ඔහු අතින් ගොඩාක් අකුසල් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. ඒවා තමාගේ වශයෙන් පවත්වාගෙන යන්න උත්සාහවත් කිරීමේදී. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරන්න කියනවා හිස් දෙයක්, තුච්ඡ දෙයක්, අසාර දෙයක් හැටියට. අසාරේ සාර මතිනෝවා සාරේච සාර දසන. අසාර දේ සාර හැටියට දකින්න. සාරේච
අසාර. ඔව්. අසාර දේ අසාර දේ හැටියට දකින, සාර දේ සාර හැටියට දකින සැබෑම ආකාරයට අවබෝධ කරපු කෙනා සැබෑම සාරය දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ විදිහට තේරුම් ගන්න හැටි, මේ සංඥාව අවබෝධ කරන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ත ලක්ෂණ සූත්‍රයේදී හරිය ලස්සනට. උන්වහන්සේ දේශනා කරනවා සංඥා භික්කවේ අනත්තා. පින්වත් මහණෙනි, මේ සංඥාව හඳුනා ගැනීම අනාත්මයි කියන. එතකොට හඳුනා ගන්නවා ස්පර්ශේ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා. විඳින දේ තමයි හඳුනාගන්නේ. එතකොට රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, අරමුණු හඳුනා ගන්නවා. එතකොට මෙන්න මේ හඳුනා ගන්න දේ අනාත්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව ආත්මයක් වුණා නම් ආබාධ පිණිස දුක පිණිස පවතින්නේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ. නමුත් මේ සංඥාව හඳුනා ගන්න දේ ආත්මයක් වුණා නම් ඒ ශ්‍රාවකයාට, ඒ පුද්ගලයාට පුළුවන් කියනවා මාගේ හඳුනා ගැනීම මෙසේ වේවා, මාගේ සංඥාව මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙම ලබන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අනාත්මයි. ඒක අනාත්ම නිසා තමාගේ වසඟේ ඒ පවත්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ අහනවා ඊට පස්සේ සංඥා නිච්චාවා අනිච්චාවාති. පින්වත් මහණෙනි, මේ හඳුනා ගන්න දේ නිට්ටයද අනිත්‍යද කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්චා භන්ති. ඒ අනිත්‍යයි කියනවා හඳුනා ගන්න දේ. යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති. ඉදින් පින්වත් මහණෙනි, යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වේද සැප වේද කියලා. දුකයි කියනවා. ස්වාමීනි දුක්ඛං බන්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් වනාහි අනිත්‍ය නම්, එතකොට මේ හඳුනාගත්ත සෑම දෙයක්ම අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මේ මම, මගේ ආත්මය කියලා දකින්න එක සුදුසුද කියලා අහනවා. දැන් සාමාන්‍ය ලෝකේ කෙනා එහෙම දකින හැමදේම මගේ කියලා අල්ලගෙන ඉන්නවා. එහෙම දකින්න එක සුදුසුද කියනවා. ඇයි ඒක තමාගේ වසඟේ පවත්වන්න බැරි නිසා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි ඒක සුදුසු නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක නිසා යම්කිසි හඳුනා ගැනීමක් අතීත වේවා, ඊළඟට අනාගත වේවා, ඊළඟට වර්තමාන වේවා. ඒ කියලා කියන්නේ කාලය. කාලය අතීත, අනාගත, වර්තමාන, ඊළඟට තමා තුළ වේවා. අජ්ජත්තං වා බහිද්ධා වා බාහිර වේවා. ඊගාවට ඕලාරිකං වා සුකුමං වා, ගොරෝසු වේවා සියුම් වේවා. ඊළඟට හීනං වා පනීතං වා, හීන වේවා ප්‍රනීත වේවා, දුර හෝ ළඟ වේවා. යම් අරමුණු හඳුනා ගැනීමක් වේද, යම් සංඥාවක් ඇද්ද, මේ සියලුම හඳුනා ගැනීම මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මාගේ ආත්මය නොවේ කියා ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමේදී සත්‍ය ස්වභාවය නුවණින් පිරිසිඳ අවබෝධ කරගන්න අවස්ථාව සැලසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙහෙම ඇත්ත ඇති සැටියෙන් දකිද්දී මේ සංඥාව තුළ මේ ආර්ය ශ්‍රාවකයා සංඥාව පිළිබඳව කලකිරෙනවා කියන අවබෝධය. සංඥායපි නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති. අවබෝධයෙන් කලකිරෙනකොට නොඇලී යනවා. විරාගා විමුච්ඡති. නොඇලෙනකොට ඒයින් නිදහස් වෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. අන්න නිදහස් වුණා, සංඥාවෙන් නිදහස් වුණාට පස්සේ මනාකොට අවබෝධ කරගෙන දන්නවා තමන් නිදහස් වුණා මේ දුකෙන් කියලා. කීනා ජාති ඉපදීම අවසන් වුණා. උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. මේ බඹසර ජීවිතෙන් කරගත යුතු දෙයක් ඇද්ද? එය කරගෙන සියලු දුකෙන් නිදහස් වුණා කියලා තමා මනාකොට අවබෝධ කරගත්තා කියලා තමාටම වැටහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සංඥාව කියලා කියන්නේ හරියට මිරිගුවක් වගේ. ඒ මිරිගුවට රැවටෙන සත්තු වගේ මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන මිනිස්සයාත් සංඥා ගොඩාක් තුල ඉඳලා ඔහු බොහෝ දුකටපත් වෙලා මේ ජීවිතෙත් අවසන් කරලා ආයි දුකට වැටෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව අයිති දුකට එය අවබෝධ කළ යුතුයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිසිඳ දැක්ක යුතු කාරණා අතර
පංච උපාදානස්කන්ධයේ මේ සංඥාව කියන දේත් පිරිසිඳ අවබෝධ කරගත යුතු දෙයක් කියලා අපිට පෙන්නලා දෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ, අද දවසේදී අපිට ලැබී තියෙන කාලය අවසන් වෙලා යනවා. ඉතින් අද දවසේත් අපි සාකච්ඡා කළේ පිරිසිඳ දැකිය යුතු ධර්මයන් ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දහම් පරයයන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දසුත්තර සූත්‍ර විවරණයේදී වදාළ ආකාරය, ඒ දහම් කරුණු බුද්ධ දේශනා ඇසුරින් විස්තර වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණි. අද දවසේ අපි රූපය ගැන කලින් දැනගත්තා. වෙන පිටක් හා උපමාව රූපයේ ස්වභාවය ගැන. ඒ වගේම අද සාකච්ඡා කළේ වේදනාව ගැන, විඳීමේ යථා ස්වභාවය ගැන විමසන ආකාරය. ඊළඟට සංඥාවේ යථා ස්වභාවය විමසන ආකාරය ගැන. පිරිසිඳ දැක්ක යුතු ධර්මයන්ට අයත් ආර්ය සත්‍ය ධර්මයන්ගේ දුක නම් වූ ආර්ය සත්‍යයට අයත් මේ පංච උපාදානස්කන්ධේ විනිවිද දැකිය යුතු ආකාරය ගැන බුද්ධ දේශනා පුරාවට විස්තර වෙනවා. අද දවසේහි රූප උපාදානස්කන්ධයේ සිට ඊළඟට වේදනා උපාදානස්කන්ධයත් සංඥා උපාදානස්කන්ධයත් පිරිසිදු දකින ආකාරය ගැන සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරන ලබන්නේ කඳාන නාගොඩ අංක 55න් 6 නිවසේ පදිංචි පින්වත් කාර්යවසම් පතිරණගේ ජයන්තා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනා විසින් ඉතින් මේ පින්නතුන් අද දවසේ ධර්ම දානමය වශයෙන් දායකත්වයේ දරමින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට පින් අනුමෝදන් වනු කැමති සියලු දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්මයන්ගින් වැඩිත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම 2015 අගෝස්තු මාස 8 වන දින හදිසි අනතුරකින් මිය පරලෝකීය ස්වාමි පුරුෂයා වන ධර්මසේන මිනේරිකටුව මහතාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්වත් හැම දෙනා නමින් අනන්ත සසර පුරා මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මිය පරලෝකීය යම්තාක් ඥාති පිරිසක් වෙද්ද ඒ වගේම විශේෂයෙන් ධර්මසේන මිනේරිකටුව මහතා ඇතුළු ඒ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිතද සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් මිදෙත්වා. සාදු සාදු සාදු. අපට මේ උතුම් සද්ධර්මයේ මතකට දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ ධර්ම සාකච්ඡාවට වැඩම වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානයේ දායකත්වයේ දරන කඳාන නාගොඩ අංක 55න් 6 නිවසේ පදිංචි පින්වත් කාර්යවසම් පතිරණගේ ජයන්තා මහත්මිය, ඒ වගේම එතුමිය බලාපොරොත්තු වෙනවා කාර්යවසම් පතිරණගේ ජයන්තා මහත්මිය, ඒ වගේම අරුණ සාන්ත මෙනේරිකොටුව පුතණුවන්ට වසන්ති කුමාරි මෙනේරිකොටුව, සාලිය හරින්ද්‍ර මෙනේරිකොටුව, නාලක ප්‍රියන්ත මෙනේරිකොටුව යන දරුවන්ට සහ ලක්ෂ්මී කුමාරි චුලනාත මැණික්ගේ නිමල්කා ලක්මාලි යන බෑනාවරුන්ට සහ ලේලිවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස ආශිර්වාද කිරීමටත් ඒ වගේම සියලු මුණුබුරු මිනිපිරියන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස සිත ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් හැම දිනාට ඒ ධර්ම දානයේ දායකත්වයේ දරූ පින්වත් හැම දිනාගේම පවුල්වල නෑ හිත මිතුරු හැම දිනාටත් ධර්මය ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දිනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසමත් ඒ වගේම කරන කියන සියලු ධාර්මික බලාපොරොත්තු වෙන ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.